මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නොම්බර 329 හයිලෙවල් පාර මීගොඩ පදිංචි යහම්පත් ආරච්චිගේ දයාරත්න මහතා සහ දරු පිරිස වන කාන්ති මහත්මිය, පුෂ්පා මහත්මිය, දමයන්ති මහත්මිය, ඉන්ද්‍රාණි මහත්මිය සහ පුතණුවන් වන නාලක මහතා සහ රෝහණ මහතා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය 2021 අප්‍රේල් මාස 12 වන දිනට පරලොව සැපත් වී වසරක් සපිරෙන කමලා පල්ලේ කුඹුර මෑණියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. පරලොව සැපත් කමලා පල්ලේ කුඹුර මෑණියන්ගේ සහ සුජීවත්ව සිටින වයි.ඒ. දයාරත්න පියාණන්ගේ පරලොව සැපත් දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. අපවත් වී වදාළ මීගොඩ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින 93ක් වයසැති පියාණන්ටත් අසනීපව සිටින සුනිල් කුලරත්න මහතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දරු මුණුබුරන්ටත් බෑනාවරුන් ලේලිවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රැකිරක්ෂා කටයුතු දියුණු වේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. දැනට ලෝකේ පුරා පවතින කොරෝනා වසංගතයෙන් සියලු දෙනා ආරක්ෂා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරිමානි භික්ඛවේ න අගති ගමනීයානි පතමානි චත්තාරෝ චන්දාගතින් නගච්ඡති දෝසාගතින් නගච්ඡති භයාගතින් නගච්ඡති මෝහාගතින් නගච්ඡති තී. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව විකාශනා කර ගැනීම සඳහා ධර්ම දානමය දායකත්වයේ දරූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛව සිටින්නා වූ සදහවර පින්වත්නි, මෙම ධර්මානුශාසනාව විකාශන වෙන මොහොත බහුතරයක් රට යම්කිසි අරමුණක් වෙනුවෙන් වෙන් වුණා වූ ඇලලී ගියා වූ අවස්ථාවක් වශයෙන් තමයි මට සිහිපත් වෙන්නේ. එනිසා ඒ අවස්ථාව බැහැර කරලා මේ ධර්ම දේශනාව කරන්නත් බෑ. ඒ අවස්ථාවම මූලික කොටන ධර්ම දේශනාව කරන්නත් බෑ. දෙපැත්තකට ගැලපෙන්න පැහැදිලි කරන්න වෙනවා. මේ අනුව ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පවතිනවා එක තැන සූත්‍ර දෙකක් අගති නාගති කියලා. අගති කිව්වොත් ධර්මයේ ලිවෙන්නේ නැහැ. අගති නොකිය නාගති කිව්වොත් අගතිය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක එකක් කරලා තමයි ධර්ම දේශනා කරන්න ඕන. සමහර විට පාසල් අධ්‍යාපනය තුළ මේ වචන හතර දන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒකට යන්න හොඳ නෑ කියන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්. දරුවෙකුට කිව්වහම මටත් මතකයි මම ඉගෙන ගන්න කාලේ සතර අගතිය නම් කරන්න කොහොම චන්දා දෝසා වය මොහා කියලා ඔක ලියුවා. ලියන එක නෙමෙයි වැදගත්කම. අගතියට Taman ගිහින්ද ඉන්නේ, අගතියට යනවද? එහෙම නැත්නම් අගතියට යන්න තියෙන මොහොතේ ධර්මයේ සරණ කරගන්න පුළුවන්ද? මට පේන්නේ ඒවා. මොකද මේකේ පෙන්නනවා ලස්සන ගාතාවක චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං නාති වත්තති.
ආපූරති තස්ස යසෝ සුඛපත්ඛේව ඡන්දිමා කියලා. ඡන්දේදී, ද්වේෂේදී, බයේදී හෝ මෝහේදී යමෙකුට ධර්මය ඉක්මවා නොයන්න පුළුවන්ද? ඔහුගේ යසස පුරපස් සඳවෙන් බබලනවායි කියලා තියෙනවා. එහෙනම් මම දකින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථා හතරක් මේ තියෙන්නේ. යෝ ධම්මං කියන වචනෙන් මොකද්ද කියලා හොයාගන්න වෙනවා. එන ඔබ සහ මම මේ පුංචි සිගිත්තන්ගේ කාලේ ධම්මන්තරණං ගච්ඡාමි කිව්වේ. ඒ කිව්වා විතරයි. කුමටද ධම්මං සරණං ගච්ඡාමි, කොයි මොහොතද ධර්මයේ සරණ කරගන්නේ කියන එක පිළිබඳව අපට පුළුල් අවබෝධයක් නැහැ. සසරේ ඇති කරනවා ක්ලේශ නම් දුක්ඛයක්. මේවට එක එක වචන පාවිච්චි කරනවා. සංඝ කියලා පාවිච්චි කරනවා, අනුසය කියලා පාවිච්චි කරනවා, තව විවිධ වචන පාවිච්චි කරනවා. තමන්ගේ ජීවිතය දුකක් බවට පත් කරගන්නා වූ සැඟවී පවතින හේතු. සංගවා ගන්නා හේතු. මේ හේතු නිසා අපිට අසහන දුක පීඩාව වෙන බව අපි දන්නේ නැහැ. අපිට ඇතිවෙන්නා වූ අසහන පීඩාවලදී අපි ලෝකයට දොස් පවරනවා. අන්න අය තමයි මේ වැරදි කරලා අපි මෙහෙම දුකට පීඩාවට පත් වෙන්නේ කියලා. නමුත් මේ දුකට පීඩාවට පත්වීමේ සාධක අතර බාහිරේ තියෙන පුංචි සාධකයක් විතරයි. ප්‍රධාන සාධකයේ තියෙන්නේ අපි ළඟ. අන්නේ සාධකයේ හොයාගන්න තේරෙන්නේ නැහැ දේශපාලනඥයින්ට. අන්‍ය ආගමික වශයෙන් එතෙක් හිටියා වූ පූජකවරුන්ට කාටවත් තේරුණේ නැහැ. මග ඇරින්න හුරුනායරුණාම අවශ්‍ය තැනට මුහුණ දෙන්න අවබෝධය තිබුණේ නැහැ. අන්න මේ බුදුවරයෙක් ලෝ පහළ මේ විශේෂත්වය තමයි අපට නොතේරෙන මේ මග සොයා ගැනීම සහ මග හෙළිවීම. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදීති කියලා ත්‍රිපිටකේ වචනයක් තියෙනවා. මහණනි මේ තථාගත බුදුවරු නූපන් මග උපදවලා දෙනවා. හැබැයි නූපන් මග උපදවලා දුන්නට ඒක යන්න උත්සාහයක් බොහෝ දෙනාට නැහැ. ඒක වහලා තියලා අනාගත බුදුරජාණන් වහන්සේ මග උපදවලා දෙනතුරු බලන් ඉන්න අයත් ඉන්නවා මේ රටේ. නමුත් මග කියන එක උපදවලා දෙන්නේ ඊළඟ යුගයේ ඉන්න අයට. මේ මගේ යයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එතන මේ අගති සහ නාගති සූත්‍ර දෙකේ පෙන්වන්නේ නොමග යාම සහ යමග යාම කියන දෙකම. අපි පළමුව අගතිය ගැන ටිකක් කතා කරලා අනතුරු අගතිය නාගතියක් බවට පත් කරගෙන අගතියෙන් මොකද වෙන්නේ? චන්දා දෝසා බය මොහා යෝ ධම්මං අතිවත්තති. මේ ඡන්දේදී, ද්වේෂේදී, බයේදී, මොහේදී යමෙක් ධර්මයේ ඉක්මවා යයිද? ධර්මයේ ඉක්මවා නොයයිද? ධර්මයේ ඉක්මවා යයිද? ඔව්. නිහියති තස්ස යසෝ. ඔහුගේ යසස නැත්නම් ඔහුගේ ප්‍රභාමත් බව කාලපක්ඛේව ඡන්දිමා. ඒ කියන්නේ අවපස සඳ ටික ටික එළිය අඩු වෙලා ගින් අඳුර වෙනවා. බලන්න බුදුහාමුදුරන්ට හඳේ දෙපැත්තක් පෙන්ලා තියෙනවා මිනිස්සුන්ගේ දියුණුව සහ පරිහානිය පෙන්වන්න. ඕකෝන නෑ. මට මතක ගාතාවක් තියෙනවා. ඒ ගාතාවේ තියෙන්නේ ගැරන්ඩියා හැවාරින්නාෆේ. බලන්න බුදුහාමුදුරන්ට හම්බෙලා තියෙන දේ. ඔබ දන්නවනේ ලොකු වැඩිහිටියෝ දන්නවා ඒ සර්ප සත්තුන්ගේ ටික කාලයක් යනකොට මේ පිට හැම කොටස අයින් දෙරලා යනවා. ගහක් අස්සේ සිංගලා එක ගලවලා දාලා ගියා කිසි කරදරයක් නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේ දුකින් මිදීමට උපමා කරලා තිනවා. ලෝකේ තියෙන කිසිම දෙයක් උන්වහන්සේගේ උපමාවෙන් බැහැර වෙලා හැම නැහැ. ඒ සියල්ල තුලින් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අපි දැන් අද පාවිච්චි කරන්නේ හඳේ මෝරණ එක සහ හඳ අඳුර වෙන එක පිළිබඳව. දැන් මොනවද මේ කතා කරන්නේ? චත්තාරිමානි වික්ඛේ අගති ගමනියානි. මහන්නේ මෙන්න මෙහෙම පාරෙන් පිට යන ගති ලක්ෂණ. අගති කියන එකේ තේරුම සාමාන්‍යයෙන් ගති කියන්නේ මාර්ගය කියන එක. දැන් සුගති, දුගති යෙදෙන්නෙත් එහෙමනේ. සුගති යහපත් මාර්ගය, දුගති අයහපත් මාර්ගයනේ. ඒ ගති කියන එකේ තේරෙනන්නේ එහෙම අර්ථයක්. එහෙනම් ජීවත් වෙනකොටම යම්කිසි පුද්ගලයෙක් ඔවුනොන්ට වෙනස් වෙන ආකාරයෙන් ඒ ජීවිතය තුළ පාරෙන් පිට පනිනවා. එතකොට මේක අහන්න ලැබෙනකොට ඔබත් යම් යම් මට්ටමින් පාරෙන් පිට පැනලා. ඒ විතරක් නෙමෙයි පාරෙන් පිට
පනින හැටි මට මෙහෙමත් තේරෙනවා. සිංහල අලුත් අවුරුද්දේදී වෙසක් උත්සවයේදී තවත් උත්සවවලදී මිනිසුන් ඔය කියන පාරෙන් පිට පනිනවා පේනවා. නැත්නම් ඒ වයින් පෙන්නන සාමකාමී සහජීවනයේ හෝ අධ්‍යාත්මික අමතක කරලා ඔවුන් ඕන පැත්තට මේක ඇදගෙන යනවා. මුදලාලි පැලැන්තිය වෙසක් පොසොන් නත්තල් ඔවුන් ඕන පැත්තට ඇදගෙන යනවා. මත්පැන් විකුණන්න ඔවුන් ඕන පැත්තට ඇදගෙන යනවා. තවත් බඩු විකුණන අය ඔවුන් ඕන පැත්තට ඇදගෙන යනවා. එහෙම මේවා ඇදගෙන ගිහින් තියෙන්නේ. අපි ඒකයි ඇත්ත කියලා හිතාගෙන ඒවට වහල් වෙලායි තියෙන්නේ. ඉතින් ඒක තුලම තියෙන ඔය අගති ගමනිත් ඒකයි මම මේ ඒක එතෙන්ද ගත්තෙත් අපි සීමාව ඉක්මවාම පවතිනවා. අපි තව ටිකක් ඒ පිළිබඳව කතා කරමු ඉස්සරහට. මොකද්ද මේ අගති කියලා කියන්නේ? මොනවෙන්ද අගතියට යන්නේ? ඔබේ හිතේ තියෙන ක්ලේශ ලක්ෂණ හතරක් තමයි මේ පෙන්වන්නේ. ඡන්දය. ඔබ දන්න එකම ඡන්දය කියන්නේ. කතරේ ගහන එක නෙමෙයි වචනේ අර්ථය උනාට ඒක තමයි. කැමැත්ත. කැමැත්තෙන් සුදුස්සාට සුදුසු තැන ලැබෙන වෙනුවට අයුතු බලපෑමක් කොට මූල්‍ය වියදම් දරා නුසුදුසෙක් එතෙන්ට පත් කරන්න යමෙක් මහන්සි වෙනවා නම් එහෙනම් බාහිර මට්ටමේ ඉඳලා ඡන්දෙන් අගතියට යාමක්. නමුත් ඔක මට කතා කරන්න ඕනෙට මෙහා හැබැයි තව ගැඹුරින් අපි ළඟ තිබෙනවා මේ දොරවල් පහට හැම වෙන අරමුණු සම්බන්ධයෙන් ඡන්දයක්. කාමච්ඡන්ද. එතකොට එහිදිත් මේවට දීපු අගයක් තියෙනවා. මේ සමාජයේ චාරිත්‍රයන්ට දීපු අගයක් තියෙනවා. පිහිර කරන්න නෙවෙයි. බහුතරයක යහපත සඳහා. ඕනනම් මම ඔබට අග්ගඤ්ඤ සූත්‍රයේ හරය කෙටියෙන් කියලා දෙන්නම්. අග්ගඤ්ඤ කියන්නේ අන්‍යයන්ට අග්‍ර කියන එක. මේකේ පෙන්වන්නේ නීතිය පැනවුනේ ඇයි කියලා. වර්තමානයේ ඔබේ ඉඩම් කොටස් පර්ච් වලට කොටස් වෙනවා වගේ ඒ කාලෙත් යම් කොටස් තිබුණ දේවල් මිනිසුන්ට පරිහරණය කරන්න කොටස් කරලා දුන්නයි කියලා තියෙනවා. ස්වයං ජාත අස්සන්න ගිහින් කඩාන එන එක විතරයි තියන්නේ. හවස් උදේට ගිහින් කඩන් එනවා. ආයෙ හෙට උදේටත් තියෙනවා. ස්වයං ජාත අස්සන්න වලදීත් මිනිසුන් පටන් ගත්තා කියනවා තමන්ගේ කොටස ඉතුරු වෙන රැයට ගිහින් හොරෙන් අරන් එන්න. යම් කිසි පුද්ගලයෙක් එක්කෙනෙක් පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි වතාවටත් ඔහු අල්ලගෙන අවවාද කරයි කියලා තියෙනවා. මේ වැඩි කරන්න එපයි කියලා. පිළිගත්තේ නැහැ. සාමකාමී පුරුෂයන් සියල්ල සුරවැසියන් සියල්ල එකතු වෙලා බද්දක් අස්සන්නෙන් බද්දක් සකස් කරලා පාලකෙක් හදාගත්තයි කියලා කියනවා මහා සම්මත. මොකටද? අර වැරදි කරන අයට දඬුවම් දෙන්න. ඔවුන් පාලනය කරන්න. මේකමයි පාලකයා කියලා කියන්නේ. මේකමයි නීතිය කියලා කියන්නේ. බහුතරයක් කවදත් ලෝකේ සාමකාමී. ඔවුන්ගේ සාමයෙන් ඉඩ දෙන්නේ නැත්තේ සාමය පිළිගන්නේ නැති ආත්මාර්ථකාමී මිනිසුන්. නීතිය සකස් වෙලා තියෙන අනිවාර්යෙන්ම නීතිකරණ මිනිස්සුන්ට දඬුවම් දෙන්න. අදත් එහෙමයි ඒක වෙන්න ඕන. එතකොට අර එතනදී සිදුවුනේ මොකද්ද? ඡන්දෙන් අගතියට යාම. තමන්ගේ කොටස ඉතුරු කරගන්න ආත්මාර්ථකාමීලා අනිත් අයගේ කන්න පටන් ගත්තා. අදටත් එහෙනම් තේරුම් ගන්න ඕන මේ සමාජයේ නීතිය කියන්නේ 100%ක් සුපිරිසුදු එකක් නෙමෙයි. ඒකේ අඩුපාඩුකම් හිදස් යලි පනවන්න වෙනස් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි බහුතරයකට යහපත සඳහා පනවා ඇති බැවින් නීතිගරුක වෙන්න වෙනවා. දැන් ඉතින් මහමගරිය දහවනේදී හෝ නීති විරෝධී දේවල් විකිණීමේදී හෝ තහනම් දේවල් ආයනයනය කිරීමේදී හෝ නීතිගරුක වෙලාද මේ තියෙන්නේ? බලන්න. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වෙසක් නැත අවුරුදු සමයට වැඩිපුර ඕන දේවල් තියෙනවා. මිනිස්සු භාවිතා කරන දේවල්. ඒවා වැඩිපුර ගෙනත් තියාගත්තොත් එහෙම වැඩිපුර ඉක්ුණලා ගාණක් හොයාගත්ත හැකියි. ඒවා පාවිච්චි කරලා මිනිස්සු මරණත් කමක් නැහැ, තවුනත් කමක් නැහැ, Tamanට සල්ලි හම්බ වෙනවා නම්. අර අගතියට ගිහින් නෙවෙයිද? තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා කරන දෙයක් ඇත්නම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාහිතාය සුඛ දේ මනුස්සාන. බණ විතරක් නෙවෙයි.
කරන ඕනෑම වැඩක් බොහෝ ජනයාට හිතසුව පිණිස වෙන්න ඕන. අහිත පිණිස දුක් පිණිස අවැඩ පිණිස යම් වැඩක් කරනවා නම් එතන පවතින්නේ බහුතර ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම නෙමෙයි ආත්මාර්ථය. දැන් ඔවුන් ඉන්නේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලා. ඔය ඇදගෙන යනවා කියන වචනේ මම තව ටිකක් කියලා දෙන්නම්. ලංකාවේ මාසික මත්පැන් අලවියේ සංඛ්‍යාලේඛන 12ක් අරන් බලන්න. මාස 12ට. ප්‍රස්ථාර කියන එක තේරෙනවා ඇතිනේ ඔයගොල්ලන්ට. මේ ප්‍රස්ථාරයේ ඉහළම අගය තියෙන්නේ ඉහළම ලීටර් ගාන කවද්ද කියලා බැලුවොත් අප්‍රේල් මාසයේ. දැන් එතකොට මත්පැන් විකුණන්නන් සහ බොන්නන් අවුරුද්ද කොහාටද ගෙනිහින් තියෙන කෙනෙක් තේරෙනවා. ඒ ප්‍රස්ථාරය ආශ්‍රයෙන්. ඒකයි මම කියන්නේ ඔවුන් ඕන තැන් වලට මේක ගෙනියනවා. අපි හැමදාමත් ඉතින් ඇඳුම් අදිනවනේ. ඇඳුම් නැතුව ඉන්න බෑ. නමුත් ඉතින් මේ මොදලාලි කරණය තුල ඇඳුම් වලට පුදුම වටිනාකමක් සහ පිස්සුවක් තියෙන්නේ. ඒ දවස්වලට. හරියට අඳින්න නැතුව හිටියා වගේ. හොඳ එකේ සිට අන්තිම කඩමල්ල දක්වා සේරම ටික ගෙවල් වලට අරයි යනවා. අර එපා කියලා තේරිච්ච ඒවත් ආපහු ගෙනියනවා. දැන් අපට බුදු සමයෙන් පෙන්නන චාම්බව හෝ අමතක වෙලා නේද ඊට පස්සේ. අන් අය කරනවට අපිත් මේක කරනවානේ. මේකට අපි කියනවා සිංහල හා හින්දු අලුත් අවුරුදු කියලා. එහෙනම් දෙමළ කියලාත් කතා කරනවා. මේ යම්කිසි සාරධර්ම පැත්තක් තියෙනවා. ඒවා හරියට වටිනවා තියෙන්න ඕන. නමුත් අර ඇදගෙන යන මිනිස්සු සාරධර්ම ටික යට කරලා වෙන පැත්තක් ඉස්මතු කරනවා. ගෙදර අලුත් වැඩියා කරගන්න එක නරකද? මව්පියන් බලන්න යන එක නරකද? ඔවුන් සමා කරගන්න එක නරකද? අලුත් ඇඳුම් ගන්න එක නරකද? ඒ සේරම හොඳ දේවල්. උත්සව සතුටු වෙන එක නරකද? නමුත් ලෝකේ අරන් බැලුවොත් රටවල් වල එක එක රටවල එක එක ජාතීන්ට එක එක අවුරුදු තියෙන්නේ ආගම් වගේ. ඒවා එක එක කාලෙට පටන් ගන්නවා. දැන් ලෝකෙම පටන් ගන්න නම් ජනවාරි 1 වෙනිදා. නමුත් ඒ රටවල් වල වෙනම සමයන් තියෙනවා. ඒ වගේ ಭಾರತයේ තිබිලා තියෙනවා නැකස් ශාස්ත්‍රයක් සූර්ය සංකාන්ති නැත්නම් හිරු මුල් කොටගෙන හිරු සහ ග්‍රහ ලෝක මුල් කොටගෙන ග්‍රහචාරය කියලා එකක්. මේක ඔය Hindu ධර්මයේ තියෙන නැකත. ඒ නැකත් වලින් ලෝකේ නවත්තනවා මොහොතකට. නවත්තලා ආයෙ පටන් ගන්නවා. එතකොට මම නම් දකින්නේ ඒක බෞද්ධ චාරිත්‍රයක් විදිහට නෙමෙයි Hindu ආගමේ චාරිත්‍රයක් වළඳ ගැනීමක් විදිහට. නමුත් අපි එකෙන් ජාතික සිංහල චරිත්‍රෙත් නෑ කියලා හැම කියන්නේ නෑ මතක තියාගන්න. ඒක තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම. අනන්‍යතාවයක් කියලා එකක් අපිට තියෙන්න වෙනවා. නමුත් හොඳයි මේ ටික හරියටම කරයි කියන්න. යම්කිසි පවුලක් හෝ යම්කිසි අය දුකින් නැත මිදෙයිද? නෑ. හොඳයි නොකර හිටියයි කියන්න. වෙනසක් තියෙයිද? ඔබ නම් මේක දන්නේ නැතුව වෙන්න පුළුවන්. මේ ධර්ම දේශනා කරන මම අවුරුදු 14 15 16 දක්වා තාත්තා යටතේ ඉන්න කාලේ දරුවෙක් විදිහට ඔය උත්සව නැත්තම් ඔය නැකත් වලට සම්බන්ධ වෙන්න ඇති. එදා ඉඳලා අද දවස දක්වා කිසිම දවසක නැකත් පිළිපැදලා නැහැ, අලුතෙන් ඇඳුම් ඇඳලා නැහැ, වෙලාවට වළඳලා නැහැ, මගේ වෙලාව වැරුණාම හැබැයි මට කිසි අඩුවකුත් නැහැ. ඔබටත් මම මේ කියන්නේ ඒකයි. නොකලා කියලා කිසි වෙනසක් නැහැ. එහෙනම් මේවා මෙච්චර වහල් වෙන්න ඕන දේවල් නෙමෙයි කියලා මම කියන්න හදන්නේ. නැත්තම් යහපත් චාරිත්‍ර සියල්ල තියෙන්න ඕන. නමුත් අනිවාර්ය අංගයක් කරගන්න. ඉඩම් උකස් තියලා අවුරුදු කන්න. ලබන මාසේ ඊළඟ මාසේ වැටුප් ටික වේදම් කරලා අවුරුදු කන්න. මෙච්චර මොකටද මේවට පිස්සු හැදෙන්නේ? ඒ වුණාට බලන්න ඕන තව ටිකක් දවස් යනකොට දැනටමත් එහෙමයි. පාරට බහින්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැමනම් මේ කියන මේ අගතියට යාම පෞද්ගලික ජීවිතය දක්වන්න නෙවෙයි. වෙසක් පොසොන් ඇසලවලදීත් අගතියට යනවා. සීමා ඉක්මා යනවා. දැන් මගේ ළමා කාලය තුල මම දකිනවා මගේ අසල්වාසියෙක්
කෙසෙල් කොටයක් කෑලි වලට කපලා ඒකට කහ පාටයි සුදු පාටයි පොල් කොළ අමුණලා කුඩුවක් හදලා පහනක් පත්තු කරනවා වෙසක් පහන. මොනවා වියදමක්වත් නැහැ. පොල් තෙල් ටිකක් සමහරට ගෙදරින් වෙන්නේ නැති. නමුත් මුදලාලිලා අපට කොහෙන්දෝ වෙසක් කුඩු දැන් ගෙනත් දෙනවනේ ලංකාවේ දරුවන්ටත් හදන්න දෙන්නේ නැහැ නේද? අපිත් පහතට යන ගමන් කාර් එක නවත්තලා අරන් යනවා. අනේකයි ඔවුන් ඕන තැනට අපිව ඇදගෙන යනවා කියලා මම මේ කියන්නේ. ඒකයි වියදම් වැඩි වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ උත්සව සමයට නමක් තියෙනවා. ඔය හිරුගේ මීන මේෂ රාශි වල වෙනස් වීම තුළනේ ඔක සූර්ය මංගල්‍ය කියලා කියන්නේ. ඉතින් මම මේවා කියන්න ඕන සමාජයට මේ වගේ දවසක. ඒ පසුගිය වසරක දෙකකට පෙර ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් ওই උත්සවයේ සම්බන්ධයෙන් ලිපියක් ලියලා තිබුණා. ඕකට ලස්සන නමකුත් තියලා තිබුණා. මම ඒක මතක් වෙන්න කියන්නේ. දැන් ඕකට කියන්න ඕනේ සූර්ය මංගල්‍ය නෙමෙයි සූර් මංගල්‍ය. හරිද? දැන් කොහෙද අපි මේ ගිහින් ඉන්නේ? දරුවෝ කාලේ නම් අපටත් ඕකේ සසරක් සෙන්තෙනවා තියෙනවා. ඒ දරුවන්ගේ මනස සරල නිසා. ලොකු අය මේ කොහෙද මේක ගෙනියන්නේ එතකොට? මේ හැම එකක්ම ඡන්ද අගතින් ගච්ඡති. ඡන්දයෙන් සීමාව ඉක්මවා යාම. ඒ නිසා අපිට ටිකක් හිතලා බලන්න වෙනවා. යමක් කරන්න ඕන රටතොර කරන නිසාද අනුන් කරන නිසාද කරන්න ඕන නිසාද? ආහාර නම් ගන්න ඕන. මොකද දවස් 7ක් නොගෙන හිටව මරණයටපත් වෙනවා. ජලය නම් ගන්න ඕන. දවස් දෙකක් තුනක් යනකොට අපහසු වෙනවා. හුස්ම නම් ගන්න ඕන. විනාඩි 3කට රයින්න බෑ. මේ කියන දේවල් නැකත් අකුරට සියල්ල කරන්න ඕනේද? එහෙනම් නොකරපු අය මැරෙන්නේ නැතේ. එයා හිඟමන්ට වැටලා ඉන්නේ නැතේ. ඒගොල්ලෝ දුප්පත් වෙලා ඉන්නේ නැතේ. ඒ මොකුත් නැහනේ. එහෙම හිතලා බලන්න සංසන්දනය කරලා. ඒ තුලින් ඔබට පරපුරෙන් උරුමනා වූ ජාතික සිංහල චාරිත්‍ර වාරිත්‍ර කිසිවක් ලඝුකට තපන්නන්න එපා. ඒවා කුඩා කරන්න එපා. යහපත් දේවල් තියෙන්න ඕන. මම කියන්නේ අයහපත් පැත්තට ඇදගෙන යාමට ඉඩ දෙන්න එපා වුණාට වඩායි කියන එක. දෙවෙනි කාරණේ උත්සව සමයට අදාළ දෙයක් නෙමෙයි පෞද්ගලික ජීවිතයට අදාළ දෙයක්. දෝෂ කියන එකේ තේරුම අකමැත්ත අමනාප තරහව වෛරය ක්‍රෝධය දක්වා වචන වලින් ගැඹුරට යන කාරණයක්. මේක අපේ චිත්තාභ්‍යන්තරයේ තිබී අවශ්‍ය මොහොතට අර ඔය නාගයා කියන සතා නිදාගෙන හිටියොත් එහෙම පෙනේ පේන්නේ නැහැ. නමුත් ඔහුට කේන්තියව පෙනේ පේනවා. හංගගෙන ඉන්න පෙනේ මතු වෙනවා ලස්සනට. අන්න ඒ වගේ අපිට මේ සැඟවුණ දුර්වලකමක් නිසා යම් මොහොතක අපේ තිබෙනා වූ මහත්මා ගතිය, මාතෘත්වය, පීතෘත්වය මේ තියන්නා වූ චරිතවත් බව අමතක කරලා දානවා. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා. ද්වේෂේ නැත්තම් තරහ විසින් අපිව පාරක ගෙනියන්නෙම නැහැ. වැරදි පාරකමයි ගෙනියන්නේ. අගතින් ගච්ඡති කියන්නේ ඒකයි. ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ එහෙම අවස්ථාවක් ගත්තම ඊට පස්සේ ඔබට කල්පනා වුණේ නැද්ද මේ තීරණය ගත්තේ නැත්නම් හොඳයි කියලා? දැන් මට මේ ඊයේ පෙරේදත් කෙනෙක් කතා කරලා කිව්වා මේ ආගමික වෙනත් උත්සවයක් සම්බන්ධයෙන් දුරකථනයකින් තොරතුරක් දෙන්න හැදුවයි කියලා. තොරතුර අහගන්න නැතුව මම වට යන්නේ නැහැ කියලා මං ඉක්මන් වුණා කියලා පස්සේ තමයි මට එයාට හිතුණයි කියන්නේ. ඒ ටික අහගත්තා නම් හොඳයි කියලා. අනේ වගේ අපි මේ ඉක්මන් වෙනවා. කල යුත්ත නොකල යුත්ත තේරුම් ගන්න බැරි වෙනවා. මේකට වෙනම ගාතාවක් තියෙනවා. මේවා ඔබ නෙවෙයි හැඟීම්. මේ හැඟීම් මොහොතකින් ඇවිදින් අපි වවුස්සලා ආපහු හැංගෙනවා. ඒ මොහොතේදී මම බවට පත් වෙන්නේ ඔබේ කය නෙමෙයි මේ හැඟීම. ඒක තමයි බුදු සමයෙන් උගන්වන විශේෂ දේ. එවනම් මේ සැඟවී තිබෙන ගති ලක්ෂණ කොයියම් මොහොතේ ඉද දන්නේ නැහැ. ඒකට කියනවා ද්වේෂය නැත්තම් තරහය කියලා. මොකද්ද මේකට පෙන්නන්නේ? දෝසෝ අත්තං නජානාති දෝසෝ ධම්මං නපස්සති. මේ දෝස කියන தත්ත්වයේ මොහොත ආපුහම හිතට අර්ථයක් හරි වැරද්දක් තේරෙන්නේ නැහැ. ධර්මයක් දකින්නේ නැහැ. යං දෝසං සහතේන අරං යම් කිසි පුද්ගලයෙක් ද්වේෂයෙන් මුසපත් වූවේද ඔහු අන්ධේකි අන්දන්තමන් තදා හෝති. මේක ඕනෑ ආගමකට ඕනෑ ජාතියකට ඕනෑම රටකට හරි.
ඒ නිසා සිදුවෙන වැරදි අපරාධ කොපමණද? මම මෙහෙම කියන්නම්. නීතියට පෙනුනට පුද්ගලයෝ වැරදි කරනවා. බුදුදහමට අනුව වැරදි කරන්නේ ලෝභ දේශ මොහ විසින්. පුද්ගලයෝ නෙවෙයි. ලෝභ දේශ මොහ වලින් මත්වීම තුළ පුද්ගලයා අතින් වැරදි සිද්ධ වෙනවා. එහෙනම් පුද්ගලයාට බාහිරින් දඬුවම් දීලා බෑ. ලෝභ දේශ මොහ මරාගත්තොත් වැරදි කරන්නේ නැහැ. ඔබටත් එහෙනම් හොඳ දැක්මක් තියෙන්න වෙනවා. මේ මව්පියන් වශයෙන් දරුවන්ට ලැබි ශාසනයට ලැබි පරාර්ථකාමී ඔබගේ මොකක් හරි කාරණයක් සහ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන හැඟීමක් මතුවෙනවා මේ බාහිර සිද්ධියක් නිසා. දැන් ඔබ ද්වේෂයෙන් මත් වෙලා, අන්ධ වෙලා. දැන් කතා කරන්න, ක්‍රියා කරන්න, ඉදිරි ක්‍රියාමාර්ග ගන්න යන්න සුදුසු කාලය නොවේ. යලිත් රත් වෙන වතුර සීතල වෙන වතුර ඉන්නවා වගේ සංසුන් වෙන තුරු මොකුත් නොකර ඉඳයි වටින්නේ. නමුත් අපේ පීඩනයේ තරම බලපෑමේ තරම අපි මේ ද්වේෂය මුදා හරිනවා. ඒ මුදා හැරීම තුළ අවුරුදු උත්සව කඩාකප්පල් වෙන හැටි, වෙසක් උත්සව කඩාකප්පල් වෙන හැටි, දේශපාලන රැස්වීම් කඩාකප්පල් වෙන හැටි, නැත්නම් ඔබගේ නිවෙස්වල යම් සාමය සමගිය කඩාකප්පල් වෙන හැටි බලන්න. මංගල උත්සව පොඩි වචනයක් දෙකකින්. ඒ නිසා මම දකින්නේ මිනිසුන් තුලින් මේ ආයතු නරක ලක්ෂණ ටිකක් මිනිස්සු පාවිච්චි කරනවා. මිනිසුන් තුලින් මේ ආයතු ඒවා. මොකද මිනිසුන් කියන එකේ තේරුම ටිකක් උසස් මනසකින් යුක්තයි, කල්පනා ශක්තියකින් යුක්තයි, හිතා බලන සුළුයි, දැනට ගැලපෙන ආකාරයෙන්. නමුත් මේවායින් මත්වීම තුළ මේ සියල්ල අමතක කරලා දානවා. එතකොට එහෙමනම් අපට සංසුන්ව ඉන්න වෙලාවට තේරෙන්න ඕන මේ හැඟීම් උත්සන්න වීම තුළ අපට කවදාවත් යහපතක් නම් සැලසෙන්නේ නැහැ. ඒකට තමයි මේ අගතිගාමී කියලා කියන්නේ. බය. අපි දැන් ඡන්ද දෝෂ කතා කළානේ. බය. බයත් ඉතින් ක්‍රියාත්මක වෙන විදියවල් තියෙනවා. බයෙන් අගතියට යාම. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතය ආරක්ෂා කරගන්න කැමති. අපිට හානියක් වෙනවට කැමති නැහැ. ඉතින් අපට යම්කිසි පුද්ගලයෙක් අහිතක් අවඩක් කරන්න ගියොත් එහෙම ඊට මත්තෙන් අපි ඔවුන්ට අහිත අවඩක් කරන්නට මේ බය නිසා පෙළඹෙනවා. දැන් මේ ටික මෙහෙම විස්තර කරලා බැරි මේකට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය පැහැදිලි කරන්න වැඩියෙන් කාලය ගන්න ඕන. මෝහ පදයට සමාජයේ දෙන අර්ථය ටිකක් සරල වැඩි. වෙනිකම කියවනට කියයි මෝඩකම කියලා. නෑ. මෝහය සෝවාන් සකෘදාගාමි අනාගාමි වලින් පස්සෙත් තියෙනවා. රූපී අරූපී බඹතල වලක් තියෙනවා. අපි ගැන කවර කතාවද? එහෙනම් ඒකෙන් කියන්නේ ලෝභයේදී දේශයේදී ඒක මම කොට ගැනීම තමයි ලෝභ මෝහ. දේශේ මම කොට ගැනීම මෝහ. මෝහ කියන්නේ එතකොට මුලාව. මමත්වෙන් මුලා වීම. මෝහයේ ගැඹුරු අර්ථය. මමත්වෙන් මුලා වුණාම ඉතින් ඒ මුලා වුණ පුද්ගලයාට ඕනෑම ආත්මාර්ථකාමී වැඩක් කරන්න පුළුවන්. මොකද Taman ගැලවෙන්නනේ බලන්නේ. Taman ගැලවෙන්න බලනකොට අනිත් අය බිලිදිහරය ගැලවෙන්න කල්පනා කරනවා. එතකොට මේ හතර ගැන කතා කරන්න ඕන අවස්ථා හතරක එකවර ඉන්නේ නැහැ. ඒ මොහොතේ උපදින හැඟීමක් මේක. සිතට එන හැඟීමක්. හැඟීම බලවත් බැවින් කය වචන ඊට අනුව මෙහෙවනු ලබනවා. ඒ හැඟීම් බලවත් නොනොත් ඔබේ කය වචන බොහොම සාන්තයි සංසුන් සමාජයට ආවඩක් නැහැ. එනම් මේ හැඟීම් වලට ආහාර දී බලවත් කරන එක ඔබ භාවිතා කිරීම තුළ ළමා කාලේ ඉඳන් දිගටම කරන වැඩක්. ඒක බලවත් කරගත්තාම උත්සන්න වෙන මොහොතට පාලනය කරගන්න බෑ. ඔබ කියන්නේ ඔබට මේ වගේ අවස්ථාවක ඉන්නවා මැරෙනවා පේවුනේ නැහැ මට මොනවද උනේ දන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා මිනිස් සමාජයට අහිතක් අවඩක් සිදුවෙන. තමන්ට අහිතක් අවඩක් සිදුවෙන. මෙලොවට සහ පරලොවට අවඩක් සිදුවෙන දුර්ගුණ ලක්ෂණ හතරක් තමයි මේ කියන්නේ කියලා.
ඒක අර වචනෙන්ම කියනවා පාරෙන් පිට පැනීමක්. දැන් ඔබ පිළිබඳ නිරීක්ෂණයෙන් ඉන්න. මේ පාරෙන් පිට ඔබ පනිනවද නැද්ද? යුගදිවියේදී, දරුවන් සෑදීමේදී, ගුරුවරයෙක් වශයෙන් දේශපාලනයේදී, තවත් ඉඩකඩම් ගැටලුවලදී විය යුතු සාධාරණය ඉක්මවා යමින් තමන්ගේ කොටස වැඩියෙන් ගන්න, තමන්ට වාසි සලසා ගන්න, එහෙම නැත්නම් බස් රථයේදී ගොඩ වෙන්න ගියාපුවාම නීති විරෝධ ලෙස රින් ගන්න, පෙළට යන්නේ නැතුව ඒ විදිහට තමන් මේක පාවිච්චි කරන වෙලාවල් අල්ලා ගන්න ඕන. නමුත් මම නම් වර්තමානයේ දකින්නේ මේ ආචාර ධර්ම පිළිබඳව සැලකිල්ලක් නැති බවයි. මේවා ඉක්මවා යමින් ආත්මාර්ථය ඉස්මතු වී ඇති බවයි. අද පොදුම හදිස්සියක් තියෙන සමාජයට. මේ වැඩ පිළිබඳව අධිවේගී වෙලා තියෙන්නේ. වාහන අධිවේගී වෙලා නෙමෙයි, ජීවිතය අධිවේගී වෙලා. එතකොට වෙන්නේ මොකද? ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියනා වූ චරිත හතරක් ඔස්සේ මමත්වයේ බලවත් වෙනවා. අපට හොඳ තැනක් මෙතන. මයන්න කියන අකුරු දෙකෙන් මම හැදෙන්නේ නැහැ. කෙස්ලොම්නි දත් සහ ශරීරයෙන් මම හැදෙන්නෙත් නැහැ බුදුදහමේ. ඒක සම්මත සමාජයේ නීතිය අනුව මම හැදෙනවා. මම අම්මා, මම තාත්තා, මම ගුරුවරයානේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ මොහොතේ උපදින හැඟීම උත්සන්න වී නැති වී යනවා. මේ උත්සන්න වූ අවස්ථාවේ හැඟීමයි මම. එහෙනම් අපට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මම හදාගත්ත හැකි. මම නම් ඒක මගේ නම් ඒක මගේ ආත්මය. අන්න සිංහල අවුරුදු උත්සවවලදී, වෙසක් වලදී, තවත් ඒ වගේ කාරණාවලදී අර වෙන්න ඕන යුක්තිය සාධාරණය ඉක්මවා යමින් යම් අයවෙන් අයුතු ප්‍රතිලාභ ලබා ගන්න කල්පනා කරනවා නම් දැන් ආත්මලාභී සමතු වෙලා ආත්මාර්ථකාමී වෙලා නේද? බුදුබණ කියලා කියන්නේ මේක නොකර ඉන්න කියන එක. මේ ඔක්කොම ටික කරමින් පිළිමයක් හැදුවට හරියනවද? අපේ බුද්ධ ආගම එහෙමයි. ඔය ඔක්කොම ටික මිනිස්සු කරනවා, ලොකුවට පිළිම හදනවා, චෛත්‍ය හදනවා, බෝධි හදනවා. ඉතින් කාලයක් යනකොට පෙම්මතා පෙම්මතිය මරපුවාම නැත්තම් තව මොකක් හරි වුණාම පාරේ මහා පාරේ මහ දවල් පාලක කියනවා සාරධර්ම පිරිහිලාලු. සාරධර්ම පිරිහෙන්නේ මිනිසා ආත්මාර්ථකාමී වෙනකොට. මිනිසාට බුදුන් වහන්සේගේ තේමාව ආත්මාර්ථ පිළිපදින්න කියලා නෙමෙයි, පරත්තම් පටිභාජ්‍යත. හැකියාව කරන කියන ඕනෑම වැඩකදී එයින් සිදුවෙන සමාජ මෙහෙවර යහපත කුමක්ද? ඒ ගැන බලන්න කියලා කියන්නේ. මට ලැබෙන්නේ මොනවද බලන්න ඕන නෑ. නමුත් මේ තත්ත්වය සමාජයේ පවතිනවද? පවතිනවා නම් දැනටත් සුන්දර වනපෙත්වල තිබෙනා වූ ජලය අතින් අරන් පානය කරන්න පුළුවන් වගේ පාසල් යන කාලේ ඇලවල් වලින් නැත්තම් වෙලින් වතුර බී වගේ බොන්න පුළුවන් කමක් තියෙන්න ඕන. අද ඔබට බෝතල් වලින් හැරුණාම වතුර බොන්න තැනක් නැහැ. ඔන්න අපේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය. දැනට මුඛාවරණය පමණයි. තව ටිකක් කල් යනකොට ඔක්සිජන් ටැංකියත් කරේ බැඳගෙන යන්න වෙන්න බැරි නෑ. ඒ තරමට පරිසරය විනාශ කරමින් යනවා. අපිරිසිදු කරමින් යනවා. දැන් මේ පරාර්ථයේද මේ සම්පත් අසීමිතව භුක්ති විඳින්න යාම තුළ අපි අමාරු වැටෙනවානේ. සම්පත් සීමිතයි, බුදු සමයේ පරිභෝජනය සරලව. ඡාම් ජීවිතයකට. අධි පරිභෝජනය නෙමෙයි. ඒවත් වලින් අපට දැනටත් සිදු වෙලා තියෙන දේවල් තේරෙනවා. මම පෞද්ගලිකව මෙහෙම කියන්නම්, මම උපන් ගමේ මට සැනසෙල්ලක් තිබුණා, නැත්තම් නිවිච්ච ගතියක් තිබුණා. ඒ කියන්නේ පාරිසරික උණුසුම අතින් සනීපයි. අද ඒ ගමේ ඉන්න බෑ, උණුසුම වැඩි. ඊට වඩා හීතල තැනකට යන්න වෙලා තියෙන්නේ. ඒ ගමේ කියන්නේ ඒ ප්‍රදේශය කියන එක. පරිසරයේ එන්න අංශක ගණනින් උණුසුම වෙමින් යනවා. හොඳයි, මිනිස්සු හිටියේ නැත්නම් මේ පරිසරය මෙහෙම වෙයිද? මේ මනුස්ස ක්‍රියාකාරකම් නෙමෙයිද මේ දේවල් කරන්නේ? ඇතැම් දියුණු රටවල නගරවල සතියක් දෙකක් නිවාඩු දෙනවා කැලේට ගිහින් ඉඳලා එන්න. නිවාඩු දාලා. මොකද පරිසරය ඒ තරම්ම විකෘති වෙලා හුස්ම ගන්නවත් බැරි තරමට.
එතකොට මේ ක්‍රියාකාරකම් තුළ පවතින ආත්මාර්ථය කියන එක. ඒකයි මේ පෙන්වන්නේ ඡන්දාදෝස භය මෝහ කියලා. එහෙනම් පෞද්ගලිකව තමන් යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න යනකොට එතනට මේ ඡන්දය හෝ ද්වේෂය හෝ බය හෝ මෝහය කියනා වූ අගති ගති ලක්ෂණයක් එනවද කියලා අපිට හොයාගන්න කල්පනාව තියෙන්න වෙනවා. දැන් එහෙනම් ඒක කරන්න නුසුදුසුයි. නමුත් ඔබෙන් ඇතුළතින් ඇති කරන බලපෑම පීඩනය මොකද කරන්නේ? මේක කරන්න කියලා කියනවා. ගහපන්, මරපන්, බොරු කරපන්, කපටිකම් කරපන්, වංචා කරපන්, පැහැරගනින්. එහෙම කියලා කියනවා. එහෙනම් මෙන්න මේ මොහොත මිනිස් සමාජයෙන් මේ මොහොතවල් පාලනය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් දෙයක් මෙතෙන්ට උගන්වලා තියෙනවා. අර වචනයක් මං කිව්වේ යෝ ධම්මං කියලා. ධර්මය. මේවා පාලනය කරන්න ධර්මයක් තියෙනවා. එහෙනම් මට තේරෙනවා ඡන්ද දෝෂ බය මොහොතදී ධර්මය පාවිච්චි කර හැකියි. නමුත් ධර්මයේ දන්නේ නැති අය ධර්මයේ ඉක්මවා යනවා. ධර්මයේ ඉක්මවා නොයන්න කියලා තියෙන්නේ. අපි දැන් ඒක හොයාගන්න ඕනේ ඊතුරු කාලය තුල. ධර්මයේ කියන පදයට වචන කොච්චර තියෙනවද මේ ලෝකේ? හොඳ දෙයට ධර්මයේ කියනවා. මව්පියන්ට සැලකීමට ධර්මයේ කියනවා. ස්වභාවික සත්‍යයට ස්වභාව ධර්මයේ කියලා කියනවා. දේශපාලන න්‍යායන්ට දේශපාලන ධර්මයේ කියලා කියනවා. අනිකුත් ආගමික වලට ආගමික ධර්ම කියලා කියනවා. විදිහට ධර්ම තියෙනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් හොයාගත්ත ධර්මය ඔය එකකවත් නැහැ. තිබුණා නම් උන්වහන්සේට හොයන්න ඕන නැහැ. අන්දයත් ඔය ගෘහස්ත ජීවිත අතහැර පැවිදි වෙන ජීවිතයේ තේමාව බවට පත් කරලා තියෙන්නේ කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. සත්‍ය කුමක්දයි සොයමින් කුසලයේ කුමක්දයි සොයමින්. තිබුණේවා සත්‍ය නම් හරි කුසලයේ හරි හොයන්න ඕන නැහැ. ගෙදර තිබුණා රාමේශ්වරම් සුබබායි දක්වා ජීවිතයක්. කැලේ තිබුණා රූපී අරූපී බමතල දක්වා 8 වෙනි ධානය දක්වා ජීවිතයක්. ඒවා සත්‍ය හරි කුසලයේ නම් හරි එතන නතර වෙනවා. ඊට එහාට ගියේ ඒවා සත්‍ය හෝ කුසලයේ නොවන නිසානේ. ඒ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත සත්‍ය මොකක්ද එතකොට? ඒක මිනිසා සඳහා වළංගු දෙයක්. මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා වළංගු දෙයක්. ඒක මිනිසා යොදා ගත යුතුයි. මේ සමාජයක් තමනුත් මෙලොව පරලොව වශයෙන් දුකටපත් වෙන්නා වූ මේ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා මේක මම යොදා ගන්නවා කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. ඉතින් එහෙම තේරුමක් ඇත ඔබ කීවද දන්නේ නැහැ කුඩා කාලේ නම්. කවුරුත් එහෙම කියලා නැහැ. අලුතින් මේ තේමාව ගන්න වෙනවා. එතකොට එහෙමනම් මේ බුදු සමයේ පෙන්වන්නේ මිනිසුන්ගේ හිත. ඒ මොහොතේ ඇතිවෙන්නා වූ විකෘතිතාවයක් තුළ ඇතිවෙන්නා වූ අවුල් වලින් මොදවා ගන්නට විකෘති කරගන්න නැතුව ජීවත් වෙන්න කියන එක. නමුත් මේක හිත කිව්ව පමණින් තේරෙන්නේ නැහැ. තව ටිකක් එහාට ඒක තේරුම් ගන්න ඕන. කයක් තිබෙනවා අවුරුදු 60ක් 70ක් 100ක්. ඒක පේනවා අපිට. ඒකේ පුද්ගලයෙක් ඉන්නවා පේනවා. නමුත් බුදුන් වහන්සේ වදාරනවා කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙනවා තමයි. එහෙනම් ඒකේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිතයයි කියනු ලැබෙයිද විඥානය කියනු ලැබෙයිද මනෝ කියනු ලැබෙයිද ඒක ඔක්කොම පෙන්වන්නේ එක දෙයකට. එකක් හටගෙන මේ අද්දී තව එකක්ම හටගනී. උදේ උපන් සිට දවල්ට නෑ දවල් උපන් සිට හවසට නෑ කියලා මම සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ. ඊට වඩා සියුම්ම පෙන්වන්නේ. එහෙනම් අර ඡන්ද ද්වේෂ බය මෝහ කියන්නේ ඒ මොහොතේ උපදින කාරණා හතරක්නේ. ඒක මොහොතේ පවතින්නේ නැහැ. අපි පිළිබඳ විවරණයේදී අපට තේරුම් යන්න ඕනේ අපි පුද්ගලයෙක් වශයෙන් දකින්නට එහා අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් සහ කයෙන් සිත උපදවාගෙන සිතේ ක්‍රියාකාරීත්වය කරන්නේ කියලා. නම් හය ආකාර සිත් උපදිනවා අපි හැමෝටම. මේකට ආගමක් නැහැ. ජාතියක් නැහැ. මතක තබා ගන්න. ඒ සිත්වල ස්වභාවයම තමයි හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා වහාම නැති යන එක. අද දක්වා ආපු ගමන් මගේදී මතක් කරගන්න ඔබට ඇති වුණා වූ දුක, සතුට, සංවේගය, බය තියෙනවද කියලා. දවස් දෙකක් සතියක් තියෙන්නේ නැතුව යනවා. ඒ දවස් දෙකක් සතියක් තියෙන්නේත් නැවත නැවත උපදින්න නරුණාම නැත්නම් හටගත්ත ගමම නැති වෙන එක තමයි ඒකේ අයිතිය.
මම දකිනවා මිනිස්සාට මේ හිතේ හටගත්ත ගමන් නැති වෙන එක භාග්යක් කියලා. නමුත් ඒක භාග්යක් බවට පත් කරගන්න අපට තේරෙන්නේ අපි ඒක අභාග්යක් බවට පත් කරන් තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? හටගෙන නැසෙන කාලය අතරතුර යලිත් හටගන්න පුළුවන් වෙන පරිදි මේකී ඇලී ගැටි හේතු ඉතුරු කොට අවසන් කිරීම. හටගෙන නැසෙන කාලය තුලදීම යලිත් හටගන්න පුළුවන් විදිහට අනාගතයක් හදමින් හේතු ඉතුරු කොට අවසන් කිරීම. එහෙනම් අපි මේකේ තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තමයි අපි නම් හිතන් ඉන්නවා හෙට කියලා දවසක් එනවා මතු ජීවිතේ කියලා දවසක් තියෙනවා කියලා නියත වශයෙන් ඒවා තියෙනවායි කියලා. නෑ. Taman විසින් අනුගමනය කරන ක්‍රියා මාර්ගයකට අනුව අනාගත සසර හැදෙනවා. සසරක් හැදෙනවා. සසර හදනවා මිනිස්සු. ඡන්දයෙන් දේශයෙන් මොහෙන් බයෙන් යනකොට සසර හදන්නේ නරක පැත්තට. සසර පැති කීපයකට හැදෙනවානේ. සෝකායස්ස වේදෝ පරම්මරණා කියලා පාලියෙන් උගන්වනවා ජීවිතය අවසානයේදී. මේ ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගතියට ගියොත් එහෙම කායස්ස වේදෝ පරම්මරණා දුක්ගතින් ගච්ඡති. මනුස්සකම අහිමි වෙලා අපේ ඇහැට පේන ඇතාගාවය අසුනකයා හෝ ඇහැට පේන්නේ නැති භූත ප්‍රේත තැන දක්වා අන්න ඡන්දයේ දේශේ බය මොහේ ප්‍රතිඵලය. එතකොට මේ ජීවිතේ මේක කරපු නිසා නේද හැදුනේ සසර එහාට. හොඳ ඊට වඩා හොඳින් හිතලා සාර ධර්ම ගරු කරන්න මෞපිය උපස්ථානය කරන්න යුතුයකම් ඉටු කරන්න කල්පනා කළොත් එහෙම. එතකොට එතන තියෙන්නේ නීතිය ගරු කිරීමක් කරුණාවන්තකමක් පින් කැමැත්තක්. නමුත් මේ පින් කැමැති එකේදීත් ද්වේෂයෙන් අගතියට ගියේ නැති වුණාට ඡන්දයෙන් බයෙන් මොහෙන් අගතියට යාමක් තියෙන්න පුළුවන්. මේ අගති කියන වචනේ යටතේදී බුදුදහමෙන් පෙන්වනු ලබන්නේ යමක් උපාදානය වෙනවා කියන අර්ථය. එහෙනම් ඔහුටත් පින තුල මරණයෙන් එහා පැත්තට මිනිසුන් අතර නැවත ඉපදීම හෝ දෙවියන් අතර ඉපදෙන නැමතු නම් වූ සසර හැදෙනවා. ඊටත් එහා හොයපු කට්ටිය මේ දේවල් මේ හැඟීම් බලෙන් යටපත් කළා. හිතට එන්න නොදී වෙනත් හිතක් හදාගෙන. ඒකත් වුණේ අනාගතේ සකස් කරන දෙයක් බවට පත් වුණා. එතකොට ඒවා ධානයෙන් පරලෝක ශ්‍රූප්‍ය අරූපී බමතල උපදින්නන් බවට පත් වුණා. දැන් බලන්න තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය අනුව කාම රූප අරූපණං වූ භවත්‍රයක් හැදෙනවානේ. තුනම හැදෙන්නේ එකයි හැදෙන්නේ. ද්වේෂයෙන් අගතියට පැත්තොත් දුගතිගාමී වෙන්න පුළුවනි. අනිත් අයත් ඒ වගේ මොහෙන් අගතිය තියෙනවා හැම එකේම. එහෙනම් මෙලෝ වශයෙන් පමණක් නෙමෙයි දුකටපත් වෙන්නේ අගතිගාමී වීම තුළින් එහා පැත්තටත් පැවැත්මක් වෙනවා. එහෙනම් ලබාගත් ජීවිතයේදීම චත්තාරේ මානි භික්ඛවේ න අගතින් ගච්ඡති. මේ අගති නොයාම් හතරක් තියෙනවා. ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන්. එතකොට නොයන්නේ නම් අර ලෝභයෙන් දේශයෙන් මොහෙන් අඳුරු වෙන්නා වූ සිත උපමා කරනවා අවපස සඳ අඳුරු වෙනවා වගේ දුකටපත් වෙන ස්වභාවය. ඒවා අයින් වෙලා යන සිත උපමා කරනවා පුරපස සඳ පළවෙනි දවසේ පටන් අරන් 14 වෙනි 15 වෙනි දවස දක්වා සම්පූර්ණයෙන් ආලෝකමත් වෙනවා වගේ ජීවිතේ අර දුක් හඳුර අයින් වෙන බව. මොකද්ද මේකට පාවිච්චි කරන්න ඕනේ? ඡන්දේදී, ද්වේෂේදී, බයේදී, මෝහේදී ධර්මයේ ඉක්මවා නොයා යුතුයි. මොකද්ද ධර්මයේ දැන්? ඒව ධම්මං නාතිවත්තති. හොඳයි මේ අරමුණක් සම්බන්ධයෙන් ඔබට තේරෙනවාද ඒක හෙට ආයේ එන්නේ ඇලී ගැටි තිබ්බොත් කියලා හිත ඇතුළට. තරහ වුණොත් හෙට තරහ උපදින්නේ. ඒ තියපු නිසා. මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියලා හිතුවොත් තමයි හෙට නැවත ඒක ඊටට එන්නේ. මේ චිත්ත අභ්‍යන්තරයට ඇතුළු වෙන්නේ ඇයි? යම් දෙයක්. හටගෙන නැසෙන අරමුණ ඒ මොහොතේ මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීම. ඒතං මම හිතවහං අස්මින් ඒසෝ මේ අත්තා. අන්න මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳේ මාරයාට බැඳේ. ඡන්ද දේශ බොහොමයි අර්ථය තමයි අපි මෙතන කතා කරන්නේ. එතකොට එහෙනම් ඒකට තමයි පෙන්වන්නේ මගේ සහ මම සහ මගේ ආත්ම හේවත් නিত্য සුඛ ආත්ම. දැන් නিত্য සුඛ ආත්ම ධර්මයේද? හොයන්න වෙන්නේ.
නෑ විපල්ලාස සූත්‍රයේ පෙන්නනවා සත්‍යයා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛාත්ම කොට අරන් තමයි සංසාරේ මැරෙමින් ඉපදෙමින් යන්නේ කියලා. වක්කලි සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ වක්කලිට පෙන්නනවා ධර්මය කියන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මා දෙසූ ධර්මයේ දකීද මා දකී. මා දකී කියන අර්ථ දෙකක් තියෙනවා. නමුත් සමාජයේ පාවිච්චි කරන්නේ බුදුන් දකී කියන අර්ථයෙන්. බලමු අපි. එතකොට එතන වක්කලි හිමියන්ට බුදුන් වහන්සේ ධර්මය කියලා පෙන්වලා තියෙන්නේ මොකද්ද බලන්න. මේ උපදින හැඟීම ඡන්දය හෝ ද්වේෂය හෝ බය හෝ මෝහය මේවට කියන්නේ ස්කන්ධ පංචකයන් කියලා. ඡන්දේදී ඒ ස්කන්ධ පංචකේ ඡන්දේ තියෙනවා. තරහේදී ඒකේ තරහව තියෙනවා. බයේදී බය තියෙනවා. මොහේදී මොහේ තියෙනවා. ඒ මොහොතට එකයි තියෙන්නේ කෝක හරි. දැන් ඒක බලවත් නොවෙන්න ෂේවෙන්න අනුගමනය කරන්න ඕන මොකද්ද? මෙතන තමයි බුදුන් වහන්සේ හොයාගත්ත දේ තියෙන්නේ. අපි අතින් සිදුවෙන දේ තමයි මේක අනාගත ඵලයක් උපදින විදිහට හේතු ඉතුරු වී අවසන් වීම. ඒකට තමයි නිත්සුකාත්ම කියලා කියන්නේ. නමුත් මේ හටගෙන නැසෙන හැකියාව හටගෙන අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකරන සම්ඩ පුළුවන් තැන දක්වා අපි සිත දියුණු කරගත්තොත් අන්දේශය හට ගන්නවා නැතෙනවා. හෙට තරහින් හේතුවක් නැහැ. ඒ මොකක් නිසාද? එහෙම වෙනව ඇත්තේ මොනවා කළොත්ද? ඡන්දේදී, ද්වේෂේදී, බයේදී, මෝහේදී ඡන්දය සහ ද්වේෂය සහ බය සහ මෝහය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවොත්. වතු පිටි වල අනිත්‍ය බලන්නේ නැතුව, කෙස් වල අනිත්‍ය බලන්නේ නැතුව, මල් පර වෙන අනිත්‍ය බලන්නේ නැතුව ඡන්දේ දේශේදී මොහේදී ඒක මමත්වෙන් නොගැනීමට ධර්මය කියනවා. අර ධර්මයේ ඉක්ම යනවා. කියන්නේ මොකද්ද? ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරනවා. එතකොට එතන මම ඇවිදින්. ලෝභේ මම වෙලා, දේශේ මම වෙලා දැන් පුපුරා යාමක්. දැන් ඝර්ෂණයක්. දැන් විනාශයක්. ඇයි? මාරාවේශ වෙලානේ. එහෙනම් මම දකින්නේ මේ ඡන්දය තුල, දේශය තුල, බය තුල, මෝහය තුල හැංගිලා ඉන්නේ මාරයා. අපි දන්නේ නැහැ ඒක. අපි ඉතින් මේ මායයට ඉඩ දීලා බලන් ඉන්නවා. එහෙනම් මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ඡන්ද දෝෂ බය නම් වූ මායයා. බුදුරජාණන් වහන්සේ ඡන්ද දෝෂ බය නම් වූ මායයා පරාජය කරන්න ඉගැන්වුවා. ජීවිතය තුළ මාර පරාජයක් තියෙනවා නේද මේ අයට? අන්න මේක තේරුම් ගන්න ඕන. අවුරුදු 80ක් ජීවත් වෙලා ඔක තේරුම් ගන්නකොට හදන්න බැරි තරමට ද්වේෂයේ අගතියට ගිහින්. එනිසා ඒක අවුරුදු 15න් 20න් තේරුම් ගන්න පුළුවන් නම් 30න් 40න් තේරුම් ගන්න පුළුවන් නම් යමක් කරන්න පුළුවන් කාලේ තේරුම් ගන්න පුළුවන් නම් හදන්න පුළුවන් කාලේ. එහෙනම් ඒකට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ කලු කෙස් සුදු වෙන්නට පෙර නව යෞවනයේදීම කියලා. එහෙම නැත්නම් තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගයේ පඬිතෝ කියලා. ඒක පැහැදිලි කරගනිමු අතකොට ලේසනවා එතකොට. අපි දන්නවා මේ සිංහල ක්‍රමයට සන්ධ්‍යා යාමේ, මධ්‍යම යාමේ, අලුයම කියලා රාත්‍රී යාම තුනකට බෙදෙනවා. අන්න ඒ වගේ ජීවිතෙත් බුදු සමයේ යාම තුනකට බෙදලා තියෙනවා. තුන් යාමේ. හැබැයි මේ යාමේදී ළමයි සහ වැඩිහිටියෝ හිතන විදිහ වැරදි. ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. එතකොට වැරදි. මේක බෙදලා තින්නේ එහෙම නෙවෙයි. මේක බෙදලා තින්නේ ගෙදරට ගේනවා කියලා හිතන්නකො මත්ස්‍යයක්. වලිගෙත් කපනවා, හිසත් කපනවා. ඒ දෙකෙන් වැඩක් නැහැ නේ. ඉතුරු කෑල්ලනේ තුනට කපන්නේ. එතකොට මැද කෑල්ල හොඳයි, අනිත් කෑලි දෙකත් තරමක් හොඳයි. වලිගෙන් සහ හිසෙන් වැඩක්ම නැහැනේ. අර කෑලි තුන එක කෑල්ල තමයි තුනට කපලා ගන්නෙ. ඒ වගේ මේ ලදරු කාලය කියන්නේ යමක් තේරුම් ගන්න බැරි කිරිසප්පයා. ඒක අතහරින්න වෙනවා යාම වලින්. ඇස්කන් පේන්නේ නැති යමක් වටහා ගන්න බැරි මහලු ස්වභාවයකට නියමිත වයස ගානක් නැහැ. 70 80 වෙන්න පුළුවනි. බුදුහාමුදුරන්ගේ කාලේ නම් අවුරුදු 120 බමුණන්ට තමයි බුදුන් වහන්සේ වදාරලා තින්නේ නුඹලා තුන් වාස ඉක්මා ගියාය කියලා. එහෙනම් යමක් කරන්න පුළුවන් කාලේ බුදු සමය බෙදනවා නව යවුනේ, භද්‍ර යවුනේ, අග්‍ර යවුනේ. 10න් 12න් 15න් පස්සේ 30 විතර දක්වා වෙන්න පුළුවන් නව යවුනේ. 30ට 50 විතර දක්වා වෙන්න පුළුවන් භද්‍ර යවුනේ. 50ට 70 දක්වා වෙන්න පුළුවන් 80 දක්වා වෙන්න පුළුවන් තමන් නිරෝගී වෙන තාක්කල් අග්‍ර යවුනේ. පුළුවන් කාලේ.
අන පුළුවන් කාලේ තමයි මේ වැඩේට පාවිච්චි කරන්න ඕන. මේ ධර්මයේ ඉක්මවා නොයාමට. එහෙනම් අපි බලමු මෙතෙන්ද ගැළපෙන දෙයක් නැද්ද කියලා. අක්කෝ දේන ජිනේ කෝදං. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරණිස සම්මන්ති. මොකද මේ පෙන්වන්නේ? වෛර නොකිරීම, ක්‍රෝධ නොකිරීම. කරන්න නම් පුළුවන්, නොකර ඉන්නේ කොහොමද? කරලා නම් පුරුදුයි හැම දෙනාටම. නොකර ඉන්නේ කොහොමද? එහෙනම් ඒ මොහොතට මෙතනින් එහාට රතු ඉරක් ගහලා තියෙන ගියොත් සිදු වෙන්නේ හානියක් කියලා දැනගෙන දැඩි වීරියෙන් යුක්ත වෙලා. පෘථග්ජන පුද්ගලයා නම් දැඩි වීරියෙන් මේකේ අනාගත විපාක දැකලා නොකර ඉන්න වෙනවා සංසිඳනතුරු. ඒ හැබැයි ධර්මයේ සරණින් නෙමෙයි. ඒ අර පින්පව් විපාක විශ්වාසය තුළ වැරදි නොකිරීමෙන්. තව ටිකක් එහාට යනකොට මෙතන හමු වෙනවා ධර්මයේ තේරෙනකොට ඔබේ හිත තුළ ඔයිට වඩා බලවත් සංසුන් බවක්. මේ ලෝභ දේශ මොහයන් අඩු වෙනකොට නැත්තම් තුනී වෙනකොට නැත්තම් ධර්මයේ තේරෙනකොට අරමුණු වලට වඩා සංසුන් බවක්. මේ සංසුන් බව ලොකුයි අරට වඩා. මේ සංසුන් භවයේ ඉන්න පුළුවන් නම් අරව ඇවිදින් යන්න ඕන. ඒවට අපේ හිත ආක්‍රමණය කරන්න ඉඩ නැහැ. අන්න එහෙම සෝවාන් සිට රහත් දක්වා මේවා මරන්න පුළුවන් තැනක් තියෙනවා. මේ ලෝභ දේශයෙන් මොහේ මරන්න පුළුවන්. අපි ඉතුරු වෙන්න. අන්න ඒ ධර්මයේ පාවිච්චි කරනවා එතෙන්ද එතකොට. ඒ ධර්මයට කියනවා ලෝභය අනිත්‍ය, ද්වේෂය අනිත්‍ය, මෝහය අනිත්‍ය බලනවායි කියලා. මේකේ නම් ඡන්දා දෝසා බය මොහ හතරේ තමයි අනිත්‍ය කියන්නේ ඇති වෙන නැති එක නෙමෙයි, මමත්වෙන් නොගෙන හේතු විතරකට අවසන් කිරීමට. ඔන්න එහෙනම් එතනත් ධර්මයේ තියෙනවා. ඔබ පෞද්ගලිකව කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ මේ අගති හතරෙන් කෝකද බලවත් කියලා. ඒ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න. කෝක බලවත් වුණත් බලවත් වෙන එකෙන් සිදු වෙන්නේ ඔබට සහ සමාජයට හානියක්. එහෙනම් එයාට ඉඩ දෙන්න බෑ. එයා මගේ ජීවිතෙන් යා යුතුයි. යහපත් පිරිසුදු මම ඉතුරු වෙන්න නම් එයා මගේ ජීවිතෙන් යා යුතුයි. එහෙනම් එයා මරා දැමිය යුතුයි. මේක මේ ඝාතන තැතක් නෙවෙයි, මේක මිනිමරුමක් කරන වරදක් නෙවෙයි. දඬුවම් ලැබිය යුතු වරදක් නෙවෙයි. මේකට කියන්නේ කෙලෙස් නසනවා කියලා. ඔන්න ඔහමයි අපට මේ ගැන කතා කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා මේ වර්තමාන මොහොත කල්පනා කරලා බැලුවොත් එහෙම පවතිනා වූ තත්වයන් තුළ විශේෂයෙන් මනස විකෘති වීම, විශේෂයෙන් පුරුෂ පක්ෂය තුළ අමතර මේ පාලනයක් නැති දේවල් ගැනීම තුළ, එහෙම නැත්නම් අනවශ්‍ය ආකාරයට ගැටුම් ඇතිවීම තුළ මේ සුන්දර අවස්ථාව, එහෙම නැත්නම් මේ උත්සව සමය මලගමක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම කරගන්න නැතුව ඉන්න අනුග්‍රහක බවතුන් නෙවෙයි සමස්ත සවන් දෙන සමාජයේම කල්පනා කරන්න ඕන. කල්පනා කරනවා නම් ඔවුන්ට ඔය වචනේ තියෙනා වූ සුබ කියන දේ උදා කරගන්න පුළුවන් වෙනවා. නැත්නම් මේ ඡන්දෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගතියට ගියොත් සුබ වෙනුවට දෙන්න අසුබ එන්න ඉඩ තියෙනවා. අසුබ දුක් සහිත අවුරුද්දක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ නේ. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒකට එහෙනම් ඡන්ද දෝෂ බය මොහ කියන දේවල් අවිවසෙන් පාවිච්චි නොකරන්නට කල්පනා කරන්න ඕන. එබැවින් මේ යුගයේ මේවට සවන් දීම තරමක් අඩු වෙන්නත් පුළුවන්. නමුත් සවන් දෙනවා නම් යම්කිසි පුද්ගලයෙක් මේ පවතින තත්ත්වයන් යටතේදී තමන්ගේ සියල්ල විකිණී යන, එහෙම නැත්නම් මිනිසුන් එය දක්කාගෙන යන තැනට ගොස් අමාරු වැටෙන්නේ නැතුව ඉන්න, අවශ්‍ය පමණට අවශ්‍ය දේ කරන්න තරම් ආත්ම ශක්තියක් ඇති පිරිසක් බවට පත් වෙන්න, ආගමික හෝ ජාතික චාරිත්‍ර වලට පහර නොගසන්නට, අනවශ්‍ය දේවල් බැහැර කරන්නට තරම් ශක්තියක් ඇති කරගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාවෙන් විකාශනය කිරීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරනු ලබන්නේ මීගොඩ හවිලෙල් පාර නොම්බර 329 ස්ථානයෙහි පදිංචි යහම්පත් ආරච්චිගේ ජයරත්න මහත්මයා සහ දරු පිරිස වන කාන්ති මහත්මිය, පුෂ්පා මහත්මිය, දමයන්ති මහත්මිය, ඉන්ද්‍රාණි මහත්මිය සහ පුතණුවන් වන නාලක මහතා සහ රෝහණ මහතා විසින් එකම පවුලක මව්පිය දරු පිරිසක්
අරවුණු අතර 2020 අප්‍රේල් මාස 12 වන දිනට පරලෝසපත් වී වසරක් සපිරෙන කමලා පල්ලේකුමර මෑණියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර වර්ෂපූර්ණ ගුණානුස්මරණයේදී පින් අවශ්‍ය තැනක විසිට නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතයේ දුකින් අතමුදවා ගනිත්වා කියන ප්‍රාර්ථනය සහ අනතුරුව මිනිසත් බව ලබා ධර්මයේ තේරුම් ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන එක. දෙවනුව පරලෝසෙපත් කමලා පල්ලේකුමර මෑණියන්ගේ සහ සුජීවත්ව සිටින්නා වූ අයිය දයරත්න පියාණන්ගේ පරලෝසෙපත් මව් දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් කරන ජීවිතය සැපවත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව. අපවත් වී වදාළ මීගොඩ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින්නා වූ වසර 93ක් වයස ඇති පියාණන්ට අසනීප සිටින්නා වූ සුනිල් මුරත්න මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමට මෙම ධර්මානුශාසනාවේ දේශනාව සවන් දීම සහ අනුශාසනා ආනිසංසයන් හේතු වේවායි කියන සුබ පැතුමත් ඉදිරි කරනු ලබනවා. ධර්මමුරුන්ටත් බෑනාවරුන් ලේලිවරුන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනිත්වා රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දියුණුවටපත් කරගනිත්වා සියලුම දෙනාට උතුම් ධර්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් පිණිස මෙම ධර්ම දානයේ හේතු වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියාද ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවාද කියාද ප්‍රාර්ථනා කරන අතර දැනට ලෝකේ පුරා පැතිරෙමින් අවම වී යන දැන් ඉතින් ඒකේ බලය ටිකක් අඩුයි වගේ පේන්නේ කොරෝනා වසංගතයෙන් අත මිදෙන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාවට මූල්‍ය දායකත්වයේ දැරීමෙන් ධර්මදේශනාව කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයට පැමිණීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ සකල විද ආනිසංසයන් මත පිහිටා කල්පනා කරන්න වසරකට මත්තෙන් පරලොස්පත්තන්ට දෙනව සදාදරණීය බිරිඳ නැත්නම් මෑණියන් ඇතුළු කොට ඇති නම් වශයෙන් සඳහන් කළ නොකළ හැමදෙනාම ගෞරවයෙන් සිහිපත් කරන්න. ඒ හැමදෙනාටම පින් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදෙනාම පරලෝක ගොස් තිබෙන්නේ බුදු ධර්මයට අනුවගත් කළ පින් බලාපොරොත්තු වෙන සීමිත කොටසක් විතරයි ඉන්නේ. එතන ඉපදුනොත් පමණයි. ඒ උපන් කෙනෙක් ඇත්නම් ඒ ස්ථානයේ පින් අනුමෝදන් කරගනිත්වා නැත්නම් හැමදෙනාට ගුණානුස්මරණයක් වේවා. පින් මදාය පින් ලබා ඒ ජීවිතය සැපවත් කරගෙන ඒ ජීවිතේ නිමා වෙන දවසකදී යලිත් තතාවක් මිනිසත් බව ලැබීමටත් ඒ ජීවිතවල මුලදීම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සෙවණිය ලැබීමටත් ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණු ගැඹුර අටහා ගැනීම තුළින් ඔවුන්ටත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණය මංපෙත් විර කර ගන්නටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. පියාණන්ට දරු පිරිසට බෑනාවරුන්ට දරමුරුවන් ආදී කොට ඇති මේ පැමිණි සෑම සියලු දෙනාටම මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සහයෝගීත්වය දායකත්වය සවන් දීම මෙලොව වශයෙන්ම නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා පවතින රෝග පීඩාවක් ඇතනම් අවම කරගන්නට ලැබේවා අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන්න බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණී වෙන ධම් කරුණක ගැඹුරු වටහා ගැනීමට අවශ්‍ය නුවණ මොහු කුරා යාමේදී හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණ සුවෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි කියලා හැමෝම සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම්
रागक्षयो निब्बानम्